සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි දැන් මේ දිනවල ඉගෙන ගනිමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව. මං හිතන්නේ ඔබ මේ වෙනකොට විදර්ශනා ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශනා 55ක් ඉගෙනගෙන තියෙනවා. අද මේ පැවැත්වෙන්නේ 56 වෙනි දේශනාව. ඔබ පංච උපාදානස්කන්ධයේ මූලික වශයෙන් ඉගෙන ගනිමින්, විස්තර වශයෙන් ඉගෙන ගනිමින්, පටිච්චසමුප්පාදේ, ආයතන, ධාතු ආදී වශයෙන් බොහෝ දහම් පරයයන් මේ දේශනා මාලාවේදී යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න ඇති. ඉතින් විදර්ශනා ධර්ම දේශනා මාලාවේ දැන් මේ අවසාන දේශනා කීපය පැවැත්වේ. තව දේශනා අද දේශනාවෙන් පස්සේ මේ දේශනා මාලාවේ තව දේශනා 3ක් විතර තමයි තියෙන්නේ. ඉතින් මේ අවසානට මම ඔබට තෝරගත්තේ මේ මහා චත්තාරීසක සූත්‍රයේ. ඔබ දැන් ගොඩාක් දහම් කරුණු ඉගෙනගෙන තියෙනවා. ඒ දහම් කරුණු ප්‍රායෝගිකව වඩන්නේ කොහොමද, දියුණු කරගන්නේ කොහොමද කියන එක භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට කියා දෙන්න. ඉතින් මේ මහා චත්තාරීසක සූත්‍රයේ තියෙන්නේ මාර්ගය ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. ඔබට සෝතාපන්න වෙන්න ඕන නම් ඒත් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සකදාගාමී වෙන්න ඕන නම් ඒත් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනාගාමී වෙන්න ඕන නම් ඒත් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරහත්ත්වයටපත් වෙන්න ඕන නම් ඒත් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයමයි. ඉතින් මේ මාර්ගයට ඔබ ඉගෙනගත්තු ධර්මයේ කොහොමද උපකාර වෙන්නේ කියන එක තමයි මේ දේශනාවේ මූලික වශයෙන්ම ගැබ් වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ නැවත ඔබ කැමති නම්, උමනයි නම් අපි නැවත වෙසක් පෝයෙන් පස්සේ විතර වගේ ආපහු ආයතන ගැන හරි, එහෙම නැත්නම් පටිච්චසමුප්පාදේ හරි, ඒ වගේ මාතෘකාවක් මුල් කරගෙන නැවත විදර්ශනා ධර්ම දේශනා මාලාව අපිට කරගෙන යන්න පුළුවනි. දැන් අපි මේ දේශනා කීපෙන් අපි මේ දේශනා මාලාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි, අපි ඉගෙන ගත්තා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් මේ මහා චත්තාරීක සූත්‍රයේ කියවෙන්නේ සම්මා සමාධිය උපදව ගන්න විදිහ. සම්මා සමාධියනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 කෙලවර. සම්මා සමාධියේ ඉඳගෙන තමයි සම්මා විමුක්ති, සම්මා ඥාන මේවා උපදව ගන්න. ඒතර සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ
දේශනා සම්මා සමාධියට පරිස්කාර තියෙනවා කියලා දේශනා කළා. ප්‍රත්‍ය තියෙනවා කියලා දේශනා කළා. ඒ කියන්නේ සම්මා සමාධියට මෙහා තියෙන අංග 7ම සම්මා සමාධියට පරිස්කාර. ප්‍රත්‍ය. ඒකේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන මේක වඩන්නේ දිනු කරගන්නේ කොහොමද කියලා සම්මා දිට්ඨිය ගැන අපි දීර්ඝ වශයෙන් කතා කළා. ලෞකික සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා ද්වයං වදාමි. දෙආකාරයකට දේශනා කරනවා. ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් දේශනා කළා සම්මා දිට්ඨියයි කියන්නේ මිච්ඡා දිට්ඨියයි සම්මා දිට්ඨියයි අඳුන ගැනීම සම්මා දිට්ඨියයි කියලා. ඊට මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ අර ලෞකික සම්මා දිට්ඨිය අනිත් පැත්ත. නියත මිත්‍යා දෘෂ්ටියක දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. ඊට පස්සේ සම්මා දිට්ඨිය ආකාර දෙකක් කියලා දේශනා කරලා වදාලා එක සම්මා දිට්ඨියක් තියෙනවා. සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. එක ලෞකික සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. උතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආර්යා අනාසවා ලෝකුත්‍රා මග්ගංගා කියලා දේශනා කරලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමග්ගිනෝ ආර්ය මග්ගස්ස භාවේතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයං පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මා දිට්ඨි මග්ගංගං කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඒතකොට මේකේ අපිට හොඳට පැහැදිලි ඒ සම්මා දිට්ඨිය කියන්නේ ලකු පුලුල් අවබෝධයක් මේ ධර්මයේ ගැන. මමට කියා දුන්න පඤ්ඤා කියන එක ප්‍රඥාව කියලා කිව්වේ උදේවැය දැකීම. උදයත් ගාමිනිය පඤ්ඤා. ඒක සම්මා දිට්ඨිය. මොකේද? රූප වේදනා සංඥා සංකාර විඥාන වල. ඇසේ කනේ නාසයේ දිවකයි මනසේ. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වල. විඥානේ. හරි? මේ ආදි වශයෙන් ඊට පස්සේ ස්පර්ශේ විදීමේ ආදි වශයෙන් මේවල සමුදය අස්තංගමේ දැකීම. කියන්නේ උදේවැය දැකීම. ඊට පස්සේ සතර මහා ධාතුන් වල උදේවැය දැකීම. ඊට පස්සේ පටිසම්පාද එක එක අංගයක ඒ කියන්නේ හේතුව සහ නිරෝධය දැකීම. හට ගැනීම සහ නිරෝධය දැකීම. මේවා එතකොට ඒ ප්‍රඥාවටයි තියෙන්නේ. ඒතර ඒක සම්මාදිට්ඨිය. හරි? ඒතර මේ සම්මාදිට්ඨිය බුදුරජාණන් දේශනා කළා. ඒ සම්මාදිට්ඨිය දිනු කරගන්න යම්කිසි කෙනෙක් වීරිය කරනවාද? ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න. කියන්නේ මිච්ඡාදිට්ඨිය ප්‍රහාණය කළ සම්මාදිට්ඨිය ඇති කරගන්න වීරිය කරනවාද? ඒක සම්මා වායාමයයි. මිච්ඡාදිට්ඨිය දුරු කරගෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න දිනු කරගන්න යම් සිහියක් පවත්වනොත් ඒක සම්මා සතියයි. ඒ සම්මා දිට්ඨියට අංග 3ක් බලපානවා කිව්වා සම්මා දිට්ඨිය දිනු කරගන්න. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. ඊට පස්සේ සම්මා සංකල්පයට බුදුරජාණන් දේශනා කළා. සම්මා සංකල්ප දැන් මිච්ඡා සංකල්පයයි සම්මා සංකල්පයයි දැන ගැනීම. මේක මිච්ඡා සංකල්පයයි මේක සම්මා සංකල්පයයි කියලා දැන ගැනීම සම්මා දිට්ඨියයි. මිච්ඡා සංකල්පය කිව්වේ කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන. සම්මා සංකල්පයේ කොටස් දෙකයි කිව්වා. ඒ තමයි සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. ඒ සම්මා සංකල්පය කිව්වේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා අනාසවා ලෝකුත්තරයි. කියන්නේ අරිය අනාසවා ලෝකුත්තරා ඊළඟ සම්මා සංකල්පය. ඒ සම්මා සංකල්පය කිව්වේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවේතෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරූපනා වචී සංඛාරෝ. බලන්නකෝ ඊටතර ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල ඉඳගෙන ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුලින් ඇති කරගන්න සංකල්ප. ඊට සංකල්පය අර ලෞකික සම්මා දිට්ඨිය තුලින් ඉන්න කෙනාගේ සංකල්පයට වඩා ශ්‍රේෂ්ඨයි. කියන්නේ ලෞකික සම්මා දිට්ඨියට අයිති ලෞකික සම්මා සංකල්පයේ ඕනි. එතන ඉඳලා යා මේ ධර්මයේ ගැන සංකල්පනා කරන විතක් ਵਿਚාර කරන්නේ. ධර්මයේ ගැන. ඒකට බුදුරජාණන් දේශනා කළා අන්නේ විදිහට මේ සම්මා සංකල්ප මිච්ඡා සංකල්පය දුරු කරලා සම්මා සංකල්පය දිනු කරගන්න යම් කෙනෙක් වෑයම් කරනවාද ඒක සම්මා වායාමයයි.
මිච්ඡා සංකල්පය දුරු කරලා සම්මා සංකල්පය දිනු කරගන්න යම්කිසි සිහිය පිහිටව ගන්නවද ඒක සම්මා සතියයි. සම්මා සංකල්පය දිනු කරගන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රධාන වශයෙන් අංග 3ක් උපකාර වෙනවා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. ඔතන තමයි අපි ඊයේ නතර කළේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මහණනි කොහොමද සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්නේ? කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මිච්ඡා වාචං මිච්ඡා වාචාති පජානාති. සම්මා වාචං සම්මා වාචාති පජානාති. සාස්ස හෝති සම්මා දිට්ඨි. ඔන්න ඊළඟ අංගය. මිච්ඡා වාචාව කියලා හොඳ ප්‍රඥාවෙන් දන්නවනම් පජානාති. සම්මා වාචාව කියලා ප්‍රඥාවෙන් දන්නවනම් සාස්ස හෝති සම්මා දිට්ඨි. ඒක යාගේ සම්මා දිට්ඨියයි. මෙව මිච්ඡා වාචා මෙව සම්මා වාචා කියලා දන්නවනම් ඒක යාගේ සම්මා දිට්ඨියයි. හැබැයි මේ ටික සම්පූර්ණයෙන් අපිට ඉගෙන ගන්න ඉස්සරහට සම්මා වාචාව ගැන තියෙන ටික සම්පූර්ණයෙන් ඉගෙන ගන්න නැතුව මේක හරියට තේරුම් ගන්න බෑ. ඔබට හිතෙන්න පුළුවන් ඉතින් අපිත් දන්නවනේ කියලා. නෑ මේ සම්පූර්ණ ඉගෙන ගන්නකෝ ඔබ. කතමාච බික්කේ මිච්ඡා වාචා. මහන්නේ මොකද්ද මිත්‍යා වාචාව? මුසාවාදෝ පිසුනා වාචෝ පරුසා වාචෝ සම්පප්පලාපෝ. අයං භික්කවේ මිච්ඡා වාචා. මහණෙනි මිත්‍යා වාචාව කියලා කියන්නේ මුසාවාදය. බොරුව. හරි? බොරුව. දැන් මේ එක අංගයක් ගොඩාක් විස්තර මම ඔබට කරන්න යන්නේ බොරුව සම්බන්ධව. ඔබ දන්නවනේ. නේ? කොයි කාලෙන්ද දන්නේ? පොඩි කාලෙන් නම් දන්නවනේ. මුසාවාදය, බොරුව, පිසුනා වාචය, කේලම. අපිට හරියට අමාරුනේ වලින් ගැලවෙන්න. නේ? දන්නවා වැරදි කියලා. වැරදි කියලා දැනගෙනත් සමහර විට ඒ වලම නිරෙනවා. ඒ කියන්නේ ඒ වැරදි කියන අවබෝධය තුල නැහැ. ඊට පස්සේ පරුසා වාචා, පරුස වචනේ, සම්පප්පලාපෝ හිස් වචන. සම්පප්පලාප හිස් වචන. අයම් භික්කවේ මිච්ඡා වාචා. මහණියක තමයි මිත්‍යා වාචාව. එතකොට දන්නවනේ මේ ටික නේ ඔබ බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. ඔන්න මිත්‍යා වාචාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ওই ටික. ඊට පස්සේ කතමාච බික්කවේ සම්මා වාචා. මහණෙනි මොකද්ද සම්මා වාචාව? සම්මා වාචම් පහම් බික්කවේ ද්වයං වදාමි. මහණෙනි සම්මා වාචාවත් මම දෙආකාරයකට දේශනා කරමි. අත්ති බික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා. මහණෙනි සම්මා වාචාවක් තියෙනවා. ඒකත් සාසවා ආශ්‍රවයන්ට හිතයි. ආශ්‍රවයන් සමග එකතු වෙනවා. ආශ්‍රවත් එක්ක. සාසවා පුඤ්ඤ භාග්‍යා පිනක් වැඩෙනවා. හරි? පිනක් වැඩෙනවා. ඒ සම්මා වාචාව තුල. උපදි වේපක්ඛා මතු විපාක ලැබෙනවා. මතු විපාක ලැබෙනවා. ඒ රැස්වෙන පුණ්‍ය කර්මයට මතු විපාක ලැබෙනවා. ඒක ditta ධම්ම වේදිනී වශයෙන් වෙන්න පුළුවන්. මතු කියපුවාම මෙතනින් පස්සේ ditta ධම්ම වේදිනී වශයෙන් වෙන්න පුළුවනි. උපපජ්ජ වේදිනී වශයෙන් වෙන්න පුළුවනි. අපරාපරිය වේදිනී වශයෙන් වෙන්න පුළුවනි. විපාක ලැබෙනවා. ඔය එක සම්මා වාචාවක්. තව සම්මා වාචාවක් තියෙනවා. අතිබික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. මහණනි ආර්ය වූ අනාශ්‍රව වූ, ඒ කියන්නේ කෙලෙස් වලට ආශ්‍රව වලට හිත නැති, ඒව සමග එකතු වෙන්නේ නැති ලෝකෝත්තර වූ මාර්ග අංගයක් වූ සම්මා වාචාවක් තියෙනවා. එනක ඔබට පැහැදිලි නේද? පැහැදිලි නේද? දැන් මේක තමයි මග්ගංගා මාර්ගාංගයක් වෙච්ච සම්මා වාචාව. එහෙනම් අර ලෞකික සම්මා වාචාව මාර්ගාංගයක් නෙවෙයි කියලා ඔබට පැහැදිලි නේද?
ඒ තුල මාර්ගය වැඩෙන්නේ නැහැ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේකට මග්ගංගා කියලා මාර්ගාංගයක් වෙන සම්මා වාචාව මේකයි කියලා දේශනා කරන විශේෂයෙන් දේශනා කරන්න. වෙනම සම්මා වාචාවක් ඉස්සලා දේශනා කරන්න. ඒතර මේක මාර්ගාංගයක් නෙවෙයි නේද? ඒ තුල මාර්ගාංගයක් මාර්ගය වැඩෙන්නේ නැහැ නේද? මාර්ගය කියන්නේ මොකද? නිවන් මඟ. සෝතාපන්න වෙන මාර්ගය. සකදාගාමී වෙන මාර්ගය. අනාගාමී වෙන මාර්ගය. අරහත් වෙන මාර්ගය. සම්මාදිට්ඨියට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අරිය ආනාසවා ලෝකුත්තර මග්ගංගා. සම්මා සංකප්පයටත් එහෙම දේශනා කළේ. ලෝකෝත්තර සම්මා සංකප්පේ. අරිය අනාසවා ලෝකුත්තර මග්ගංගා. දැන් මේ සම්මා වාචාවටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මා වාචාවක් තියෙනවා. ඒ කොහොමද? අරිය අනාසවා ලෝකුත්තර මග්ගංගා. හරි? එහෙනම් ඔන්න මාර්ගාංගයක් වුණ සම්මා වාචාව මේක. කතමාජ වික්කේ සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා. මහණේ මොකක්ද මාර්ගාංගයක් නොවුණු ආර්ය සාසවා ආශ්‍රයයන් එක්ක හිත ආශ්‍රයයන් එක්ක එකතු වෙන්න පුඤ්ඤභාගියා පිනක් වැඩෙන්න උපදිවේපක්ඛා මත විපාක ලැබෙන සම්මා වාචාව කුමක්ද? මුසාවාදා වේරමණී බොරුවෙන් වෙන්වීම. පිසුනාය වාචාය වේරමණී කේලමෙන් වෙන්වීම. පරුසාය වාචාය වේරමණී පරුස වචනෙන් වෙන්වීම. සම්පප්පලාපා වේරමණී හිස් වචනෙන් වෙන්වීම. අයම් භික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා. මහණනි මේ සම්මා වාචාව තමයි සාසව ආශ්‍රවයන්ට හිත ආශ්‍රවයන් සමග එකතු වෙන්න පුඤ්ඤභාගියා පිනක් වැඩෙන්න උපදිවේපක්ඛා මත් විපාක ලැබෙන සම්මා වාචාව. මේක ඕනේ නැද්ද? අනිවාර්යෙන් ඕනි. මේක අනිවාර්යෙන් ඕනි. දැන් ඔබ සමාදන් වෙනවනේ. දැන් ඔබ සමාදන් වෙනවනේ. දැන් පන්සල් සමාදන් වෙනකොට ඔබ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ සමාදන් වෙනවා. හරි? ආජීවස්තමික සීලය තුල ඔබ සමාදන් වෙනවා. මොකද්ද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදන් වෙනවා. සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඊට පස්සේ අෂ්ටාංග උපෝසීලේ සමාදන් වෙන්න ඔබ පන්සලකට හෝ අසප්පකට හෝ කොහරි ගිහිල්ලා නැත්නම් ගෙදර හෝ ගෙදර සිල් සමාදන් වෙන එක ඉතින් මේ මෑතක මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ගෙදර සිල් සමාදන් වෙන්න කට්ටිය පුරුදු වුණා. නමුත් ඔබ පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි මේ කොරෝනා ප්‍රශ්නේ අවසන් වුණාට පස්සේ පන්සලකට හෝ අසප්පකට හෝ ආරණ්‍යයකට හෝ ගිහිල්ලා සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන්න. මොකද සීලය කියලා කියන්නේ පේවීමක්. සීලය කියන්නේ පේවීමක්. අපි හැම වෙලාවෙම අපේ ජීවිතය අපි බලනවා පහසුව. ගෙදර සිල් සමාදන් වෙන්න පුරුදුණු කට්ටියට හිතෙනවා ඇති අපිට හරිය පහසු වෙන්නේ කියලා. වෙන බාහිර සද්ද නැහැ. ඊට පස්සේ පොලිමේ ඉඳලා වැසිකිලි යන්න ඕනේ. ගෙදර ඇටච් බාත්රූම් එක තියෙනවා. පොලිමේ ඉඳලා දානි ගන්න ඕනේ. මේසයට ඇරලා දානි තියෙනවා ගෙදර. නේ අර ධර්මශාලාවේ පිරිසත් එක්ක වාඩි වෙලා දාඩිය ගඳයි දූවිලි නේ දාඩියයි මේවත් එක්ක ධර්මශාලාවල වාඩි වෙලා ඉන්න ඕනේ. ගෙදර ෆෑන් එක දාගෙන නැත්නම් AC එක දාගෙන සාලේ ඉන්න පුළුවනි. අපි බලනවා මේ පහසුව. ඒක අපේ සිතේ ස්වභාවයක්. පහසුව බැලීම. පහසුව බලන්න එපා. අපි පහසුකම් බලන්නේ නැති ඕන තරම් ජීවිතේ. මේ නිවන් මඟ තියෙන්නේ පහසුවත් එක්ක නෙවෙයි. ඒ කියන්නේ ශරීරයට දුක් දෙන්න ඕන කියන එක නෙවෙයි. හැබැයි බුදුරජාණන් හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දෙයක් තියෙනවා. ඒ තමයි ධෘතාංග. ශරීරයට දැඩි දුක් දීම නෙවෙයි. ධෘතාංග. ධෘතාංග වලින් බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය වැඩෙනවා.
ධෘතාංගවල තියෙන්නේ පහසුව නෙවෙයි. ධෘතාංග 13ක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දේවල්. ඇයි එහෙනම් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට? ධෘතාංගේ පිණ්ඩපාතිකාංගේ දාන එක නෙවෙයි. පිණ්ඩපාතිකාංගෙන් යැපෙන්න පුළුවන් එක වර්ණනා කළා බුදුරජාණන් වහන්සේ. හරි? ඊට පස්සේ පාංශුකූලිකාංගේ පාංශුකූල චීවරයෙන් යැපීම. ඊට පස්සේ අබ්බෝකාසිකාංගේ අභ්‍යෝකාසී වාසය කරනවා. අබ්බෝකාසී කියන්නේ වහලක් යටට හෝ ගහක් යටට හෝ යන්නේ නැහැ. අනතුයි වාසය කරනවා. රුක්ක මූලිකාංගේ ගහක් මුල වාසය කරනවා. හරි. සපදානචාරිකාංගේ පිළිවෙලට ගයක් ගන්න ගෙවල් 4කට නම් යන්නේ පිළිවෙලට යනවා. පිණ්ඩපාතේ ඒ ගෙවල් 4ට ලැබුණ නැත්තම් බඩගින්න ඉන්නවා. නේසච්චිකාංගේ ඒ කියන්නේ නිදා ගන්න ඉරියව පාවිච්චි කරන්නේ. මේ විදිහට ධෘතාංග 13ක් තියෙනවා. ඒතර මේක බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ නිකන් මේ පහසුව බලලා ඒ පහසුවෙන් නිවන් අවබෝධ කරගත්ත කෙනෙක් නෑ. ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කරලා පහසුකම් අතහැරලා කැපකිරීමක් කරපු උදවියමයි නිවන් අවබෝධ කළේ. මාර්ගය වැඩුවේ. මාර්ගඵල ලැබුවේ. ඒක නිසා මම ඔබට අර කිව්වේ ගෙවල් වල සිල් සමාදන් වෙන්න පුරුදු වෙච්ච කට්ටිය දැන් කොරෝනා ප්‍රශ්නෙත් එක්ක බෑනේ. ඉතින් ගෙවල් වල සිල් සමාදන් වෙච්ච එක හොඳයි. ඒක නරකයි නෙවෙයි. නමුත් මේ කොරෝනා ප්‍රශ්නේ අවසන් වුණාට පස්සේ ඔබ පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. ගෙදර නැවතිලා සිල් සමාදන් වෙන්න නෙමෙයි. ඒ වෙනුවෙන් පන්සලකට මේ අසපුවකට ආරණ්‍යයකට ගිහිල්ලා ඒ වෙනුවෙන් ඒ දවස කැප කරලා සිල් සමාදන් වෙන්න. හරි. එතකොට ඔන්න එහෙනම් ඔබ දැන් මේ විදිහට දැන් මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාව මේ සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එතකොට ඒක මොකද්ද? බුදුරජාණන් දේශනා කළේ සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි විපක්ඛා. එකසා ආශ්‍රම වලට හිතයි. පුඤ්ඤ භාග්‍ය පිනක් වැඩෙනවා. සීලෙන් පිනක් වැඩෙනවනේ. නේ? සීලෙන් අප්‍රමාණ පිනක් වැඩෙනවනේ. සිල් රැකීම තුල. එතකොට සිල් රැකීම තුල යම්කිසි කෙනෙක් සිල් රැක්කහම දැන් අපි හිතමු මේකින් පවක් සිදු වෙනවා, මේ සතුන් මැරීමෙන් පවක් සිදු වෙනවා, ඒක නිසා මේක මං නොකර ඉන්න ඕනේ කියලා හිතලා සිල් රැක්කොත් බෞද්ධයෙක් පින රැස් වෙනවා. දැන් Hindu කට්ටියත් කර්මඵල දානවනේ. ඒතර ඒ උදවියත් මේ විදිහට මේකෙන් පවක් රැස් වෙනවා කියලා සතුන් මැරීම වැඩ කියලා හිටියොත් එයාට පිනක් රැස් වෙනවා. ඒ පින විපාක දෙනවා. ඒ Hindu කෙනත් බොරුවෙන් වැළකුණොත්, කේලම් වැළකුණොත්, පරුස වචනෙන් වැළකුණොත්, හිස් වචනෙන් වැළකුණොත් මේකෙන් මට පවක් රැස් වෙනවා. මේක හොඳ නෑ, මේක පවක් රැස් වෙනවා කියලා. ඊට පස්සේ මේකෙන් වැළකුණාමට පිනක් රැස් වෙනවා කියලා. ඒ අවබෝධයෙන් යුක්ත එයා ඒ සිල්පද ටික රැක්කොත් එයාට පිනක් රැස් වෙනවා. ඔබට පිනක් රැස් වෙනවා. එයා ඒ පිනට ආස කරනවා. ඔබත් ඒ පිනට ආස කරනවා. පුතේ පිනට ආස කරන්න කිව්වා. පිනට බය වෙන්න එපා කිව්වා. පිනින් යහපතක් සැලසෙන්නේ. සැප විපාකයක් ලැබෙන්නේ පිනින්. නිසා කැමැති වෙන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒක එපා කිව්වේ නැහැ. නිසා සීලය මේ සම්මා වාචාව අපිට ඕනේ. කතමාච භික්ඛවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහන්නේ මොකද්ද එතකොට එනම් මේ ආර්ය වූ අනාශ්‍රව වූ ආශ්‍රවයන්ට හිත නැති ආශ්‍රයන් වැඩෙන්නේ නැති ලෝකෝත්තර වූ මාර්ග අංගයක් වූ සම්මා වාචාව මොකක්ද? අරක එහෙනම් හොඳට පැහැදිලි. ඒක මාර්ගාංගයක් නෙවෙයි. ඒකේ මාර්ගය වැඩෙන්නේ නැහැ. එතන හිටියා කියලා. මාර්ගය වැඩෙන්නේ නැහැ. එහෙනම් මාර්ග අංගයක් වූ සම්මා වාචාව මොකක්ද? බුදුරජාණන් දේශනා කරනවා යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස. මහණෙනි ආර්ය සිතක් ඇති කෙනාගේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස ආශ්‍රවයන්
බැහැර කරපු ආශ්‍රවයන් ක්ෂය කරපු සිතක් ඇති කෙනාගේ රහතන් වහන්සේගේ. අරිය මග්ග සමග්ගිනෝ ආර්ය මාර්ගයේ ඉන්න කෙනාගේ. මොකද ආර්ය මාර්ගය? නිවන් මඟ ප්‍රගුණ කරන කෙනෙකුගේ. නිවන් මඟ ඉන්න කෙනෙකුගේ. අරිය මග්ග සමග්ගිනෝ ආර්ය මග්ගම් භාවයතු නිවන් මඟ දියුණු කරන කෙනෙකුගේ, වඩන කෙනෙකුගේ. හරි? අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගං භාවයතු චතුහිපි වචී දුච්චරිතේහි ආරති විරති පටවිරති වේරමණී අයං භික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. අර හතරමයි. ඒ හතරින් වැළකීමමයි. හැබැයි ඒ හතර තියෙන්නේ ආර්ය සිතක්. අරිය චිත්තස්. අනාසව සිතක්. ආශ්‍රවයන් ප්‍රහාණය කරපු සිතක්. කියන රහතන් වහන්සේ. ඊළඟට අරිය මග්ග සමග්ගිනෝ ආර්ය මාර්ගය තුල ඉන්න කෙනෙක්. අරිය මග්ගස්ස භාවයතු අරිය මග්ගම් භාවයතු ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙක්, වඩන කෙනෙකුගේ චතුහිපි වචී දුච්චරිතේහි ආරති විරති පටවිරති වේරමණී. අර හතර කොයි හතරද? මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. චතුහිපි වචී දුච්චරිතේහි. ඒ බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන ඒ වචී දුච්චරිතයෙන් ආරති එක නොඇලී, විරති එකෙන් වැළකීලා, පටිවිරති ඒකෙන් ඒක දුරු කරමින්, වේරමණී ඒකෙන් ඈත් වෙනවා, ඒකෙන් විරමණය වෙනවා. විරමණය වෙනවා කියලා කියන්නේ ඒකෙන් බැහැර වෙනවා. විරමණය වෙනවා. අයම් භික්කවේ සම්මා වාචා අරිය අනාසවා ලෝකුත්තර මග්ගංගා. එතකොට මේක මොකද්ද මේ කියන්නේ? අර හතරමනේ කිව්වේ. ඒ හතරෙන්ම වැද. හැබැයි මෙයා තුල තියෙන්නේ මේකෙන් පිනක් වැටෙනවා කියන අර්ථය තියෙනවා. ඒක අර මේ ලෞකිකයි. හැබැයි මෙයා මේ කෙනා මේ මාර්ගයේ වඩන කෙනා, මාර්ගය තුල ඉන්න කෙනා, හරි? මාර්ගය තුල ඉන්න කෙනා මේ බොරුවෙන් වළකින්නේ, කේලමෙන් වළකින්නේ, පරුස වචනෙන් වළකින්නේ, හිස් වචනෙන් වළකින්නේ මාර්ගී අංගයක් විදියට. මාර්ගී අංගයක් විදියට. එයා මේ බොරු කීමෙන් වළකින්න ඕනේ, මේකෙන් පිනක් රැස් වෙනවා කියන අර්ථයේ පිනක් රැස් වෙනවා. නමුත් එතනින් හරි දැන් අපි තුමු මෙහෙම ඔබ පන්සලට යනවා. නැත්නම් අසපුවට ඉන්නවා. පොයට සිල් ගන්න. අසපුවට පොයට සිල් ගන්න ඇවිල්ලා පන්සලට පොයට සිල් ගන්න ගිහිල්ලා ඔබ සීලේ සමාදන් වෙලා සිල් සමාදන් වෙලා ඔබ අපි හිතමු බොරු කියන්නෙත් නැහැ, කීලම් කියන්නෙත් නැහැ, පරුස වචන කියන්නෙත් නැහැ, හිස් වචන කියන්නෙත් නැහැ. හැබැයි ඔබ ඒ වලින් වැළකීලා ඉන්නවා. හරි? ඒ වලින් වැළකීලා ඉන්නවා. නමුත් ඔබ දහම් මානසිකාරයක නැහැ. අර සම්මාදිට්ඨිය තුල ඉඳගෙන, අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල ඉඳගෙන ඒ සම්මාදිට්ඨිය තුල දහම් මානසිකාරයක නැහැ. ඔබ බොරු කියන්න හොඳ නැහැ කියන අදහසෙන් බොරු නොකිය ඉන්නවා. හැබැයි දහම් මානසිකාරයට ආපු කෙනෙකුට බොරුව කියන්න අවස්ථාවක් නැහැ. කේලම කියන්න අවස්ථාවක් නැහැ. පරුස වචන, හිස් වචන කියන්න අවස්ථාවක් නැහැ. මෙහෙම කියන්නකෝ. දැන් ඔන්න අපි හිතමු මේ මාර්ගයේ මෙහෙම දිනු කරලා යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා. එයා එතකොට මාර්ගයේ ඉන්නේ. මාර්ගයට බැසගත්තා. හරි? මාර්ගයට බැසගත්තා. සෝතාපන්න කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා. අරිය මග්ග සමග්ගිනෝ. ආර්ය මාර්ගයට බැසගත්තා.
එතකොට අය මෙයා බොරු කියවෙන්නේ නැහැ නේ මෙයාදී. සෝතාපන්න කෙනෙක් අතින් බොරු කියවෙන්නේ නැහැ නේ. බොරු කියන්නේ නැද්ද? කියවෙන්නේ නැද්ද? එයා සීලය ආයාසයෙන් යුතුව සීලය ආරක්ෂා කරමින් සීලය කඩා ගන්න නැතුව සීලය ආරක්ෂා කරනවද? සීලය කැඩෙන්නේ නැද්ද? සීලය කැඩෙන්නේ නැහැ. සෝතාපන්න කෙනෙක් එයා මේ ආයාසයෙන් යුතුව සීලය කඩා ගන්න නැතුව බොහොම අමාරුවෙන් යුතුව සීල රකින්නවා නෙමෙයි. සීලය කැඩෙන්න තියෙන අවකාශය නැති වෙලා යනවා. ඒක සිතේ ඇති වෙන පෙරලියක්. සිතේ ඇති වෙන එයාගේ සිතේ දෘෂ්ටි, දිට්ඨි ඇති වෙන වෙනස්කමක්. සම්මා දිට්ඨිය. එයා බොරු නොකියා ඉන්නව නෙවෙයි ආයාසයෙන්. බොරු කියවෙන්නේ නැහැ යාදී. බොරු කියන්න තියෙන පදනම නැති වෙනවා. සක්කාය දිට්ඨි ප්‍රහාණය වීමත් එක්ක. එයා කේලම් නොකියා ඉන්නව නෙවෙයි, කේලම් කියන්න පදනම නැති වෙනවා. එයා පරුස වචන හිස් වචන නොකියා ඉන්නව නෙවෙයි. එයාට ඒ වචන කියන්න පදනම නැති වෙලා යනවා. සීලය කැඩෙන්නේ නැහැ යාදී. සීලය කඩා ගන්නෑ නෙවෙයි, සීලය කැඩෙන්නේ. එහෙනම් සීලය කැඩෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මොකද්ද? සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වුණොත් සීලය කැඩෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම සිතේ ඇතිවෙන වෙනස්කමක් නෙවෙයිද? සිතේ ඇතිවෙන දියුණුවක් නෙවෙයිද? ඊළඟට බලන්නකෝ. සෝ මිච්ඡා වාචාය පහානාය වායමති සම්මා වාචාය උපසම්පදාය. මිච්ඡා වාචාව ප්‍රහාණය කරලා සම්මා වාචාව උපසම්පදාය වායමති වෑයම් කරනවා. සාස්ස හෝති සම්මා වායාමෝ. සෝ සතෝ මිච්ඡා වාචම් පජහති සතෝ සම්මා වාචං උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝති සම්මා සති. හරි. එතකොට මෙන්න මෙයා එතකොට අර ආර්ය මාර්ගයේ ඉන්න කෙනා, ආර්ය මාර්ගයේ භාවිතා කරන කෙනා. හරි. ආර්ය දැන් මේක අයිති වෙන්නේ එතකොට සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනාටයි. මේ ටික අයිති වෙන්නේ. සෝතාපන්න මාර්ගයේ ඉල සෝතාපන්න වුණාට පස්සේ ආයෙ මේක වීර්ය කරන්න දෙයක් නැහැ. ඒතර මේක මේ ටික තියෙන ආර්ය මග්ගම් භාවයේතෝ කියන පුජ්‍යලයට. ආර්ය මාර්ගයට ආපු සෝතාපන්න වුණු කෙනා ආයෙ මේක වීර්ය කරන්න දෙයක් නැහැ. බුරු කීමෙන් වලකින්න ඕනේ කියලා ලංකෙම වලක මෙහෙම වීර්ය කරන්න දෙයක් නැහැ. එයා එතෙන්ටපත් වෙන්නේ නැහැ. දැන් මේ තියෙන එතකොට ආර්ය මග්ගම් භාවයේතෝ කෙනාට. සෝතාපන්න මාර්ගයේ වඩන කෙනාට. මාර්ගයේ වඩන කෙනාට. හරි. එතකොට ඒ කෙනා එහෙම අර මිච්ඡා වාචාවෙන් වලකින්න වීර්ය කරනවා. වෑයම් කරනවා. සම්මා වාචාව ඇති කරගන්න වෑයම් කරනවා. ඒක සම්මා වායාමය. කොහොමද වෑයම් කරන්නේ? වෑයම් කරන්නේ එයා දෘෂ්ටිය පිරිසුදු කරගනිමින්. එයා පිරිසුදු කරගන්නේ දෘෂ්ටිය. සම්මා දිට්ඨිය. එතකොට එයා අර විදිහට සම්මා දිට්ඨිය පිරිසුදු කරගන්න, සම්මා දිට්ඨිය උපදව ගන්න. ඒ සම්මා දිට්ඨිය උපදව ගැනීමත් එක්ක, සම්මා දිට්ඨියටපත් වීමත් එක්ක, නිවන් මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගයට බැස ගැනීමත් එක්ක එයා තුළ දුර වෙලා යනවා සංයෝග ධර්ම තුනක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය දුරු කරගන්න කොහොමද කියලා අපි දේශනාවල කතා කරලා තිනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු කරගන්න මොකද්ද කළ යුත්තේ? මොකද්ද කළ යුත්තේ කියලා මනස්කාරය කළ යුත්තේ අපි දේශනාවල කතා කරලා තිනවා. අන්න ඒ ටික කරනවා. එයා. ඒක සිල් ගන්න ඇවිල්ලා එයා අර සීලයේ සමාදන් වෙලා යට කරන්න දෙයක් තියෙනවා. වීර්යය. පන්සලක හෝ වේවා, අසපුවක හෝ වේවා, ආරණ්‍යක හෝ වේවා. ඔබ සිල් ගන්න ගිහිල්ලා
ඔබ සීලයේ සමාදන් වෙලා ඔබට කරන්න දෙයක් තියෙනවා. මාර්ගය වඩන්න ඕනි. ප්‍රාණඝාතයෙන් නොකර හිටියා කියලාම මාර්ගය වැඩෙන්නේ නැහැ. ඉතින් ප්‍රාණඝාතය කරන්න බෑනේ අත් කකුල් නැති කෙනෙකුට. වයසක කෙනෙක් ඉන්නවා අතත් වැඩ කරන්නේ කකුලුත් වැඩ කරන්නේ අතත් වැඩ කරන්නේ. එයා ඉතින් ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. සොරකම් වෙන්නෙත් නැහැනේ. වැරදි කාමසනේ වෙන්නෙත් නැහැනේ. ඊට පස්සේ වචන කතා කරන්න බැරි කෙනෙක් බොරු කියවෙන්නෙම නැහැනේ. එහෙනම් එයාත් මාර්ගය වඩන්න ඕනි. මාර්ගය වඩනවා කියන්නේ ඒක නෙවෙයි. අර සීලයේ පිහිටලා එයා දෘෂ්ටිය පිරිසුදු කරගන්නවා. දෘෂ්ටිය පිරිසුදු කරගනිද්දී මේ බොරු කියවෙන්න, කේලම් කියවෙන්න, පරස වචන, හිස් වචන කියවෙන්න යම් සංයෝජනයක් බලපානවාද ඒ සංයෝජනය ප්‍රහාණය වෙනවා. ඒ සංයෝජනය දුරු වෙනවා. මොකද සංයෝජනය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ සංයෝජනය දුරු ප්‍රහාණය වෙනවා. එතකොට එයා සිල් සමාදන් වෙලා එයා මේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවේතු කියන මේ කෙනා සිල් සමාදන් වෙලා සීලය ආරක්ෂා කරනවා කියලා කියන්නේ සීලය රකින්නවා කියලා කියන්නේ සීලේ කැඩෙන්න තියෙන සංයෝජන යම් සංයෝජනයක් නිසා මේ සිල්පද කැඩෙනවාද ඒ සංයෝජනීය දුරු කර ගැනීම පිණිස වීරිය කරනවා. ඒ වීරිය තමයි සම්මා වායාමය. ඒ වීරිය සම්මා වායාමය. හරි? සංයෝජනීය දුරු කර ගැනීම පිණිස වීරිය කිරීම. සංයෝජනීය දුරු වුණාට පස්සේ ඒ සිල්පද කැඩෙන්න දැන් වචනයෙන් සිදුවෙන අකුසල් ඒ සිල්පද ටික කැඩෙන්න හේතු වන සංයෝජනීය දුරු වුණාට පස්සේ එයාටින් ආපහු ඒ සිල්පද කඩා ගන්න හේතුවක් හැදෙන්නේ නැහැ. හේතුවක් හැදෙන්නේ නැහැ. ඒ ඕරම් භාගී සංයෝධර්ම 3 ප්‍රහාණි වුණාට පස්සේ එයාටින් සිල්පද කැඩෙන්නේ නැහැ. එහෙනම් ඔබ පන්සලට ගිහිල්ලා අසපුවට ආරණ්‍යයකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඔබට කරන්න දෙයක් තියෙනවා. නැත්තම් කරන්න දෙයක් නැහැ නේ අපේ සමහර කට්ටියට. ගිහිල්ලා ඉතින් සිල් සමාදන් වෙලා බණ කිව්වොත් බණ අහනවා. එහෙමත් නැත්තම් ඉතින් ඔය මොනවා හරි දැන් මන්සල් වල නම් සමීති තියෙනවා. සමීති සමාගම් ඉවත් තියෙන ඒවත් තියෙනවා. නැත්තම් ඔය ගෙවල් දොරවල් වල තියෙන මේ ප්‍රශ්න මේවා කතා කර කර ඉන්නවා නේ. ඒක නෙවෙයි සිල් ලකිනවා කියන්නේ. ඒකදී අපිට පිනක් රැස් වෙයි. අර සිල්පදී සමාදන් වෙලා සිල්පද ටික සමාදන් වෙලා ඒ සිල්පද ටික අනේ මේක අකුසලයක් මේ බොරු කියන එක අකුසලයක් බොරු කීමෙන් වැළකීලා ඉන්න ඕනේ කියලා දැන් මෙහෙම ඒ අදහසින් ඔබ ඒ වැරදින වැළකීලා පිනක් රැස් වෙයි. මාර්ගයක් වෙඩින්නේ නැහැ නේ. මාර්ගය කියන්නේ මේක. ඒ විදිහට දැන් ඔබ අර මේ මාර්ගය දියුණු කරන කියන්නේ මිච්ඡා වාචාව දුරු කරගනිමින් සම්මා වාචාව උපදව ගන්න වෑයම් කරනවද? ඒක යාගේ සම්මා වායාමයයි. මිච්ඡා වාචිය දුරු කරගනිමින් සම්මා වාචාව උපදවා ගන්න සම්සිහියක් පිටව ගන්නවද? ඒක යාගේ සතියයි සම්මා සතියයි. ඉතිස්සමේ තයෝ ධම්මා සම්මා වාචං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ. මේ ආකාරයට ධර්ම තුනක් කාරණා තුනක් මේ සම්මා වාචාව දිනු කරගන්න සම්මා වාචාව වඩන්න හේතු වෙනවා. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති. හැම අංගෙටම ඒ තුන හේතු වෙනවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. බුදුරජාණන් දේශනා කරනවා తත්‍ර බික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. මහන්නේ සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. කතංජ බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමෝ හෝති. මහණි සම්මාදිට්ඨි පූර්වාංගම වෙන්නේ කොහොමද? මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝති පජානාති. සම්මා කම්මන්තං සම්මා කම්මන්තෝති පජානාති. මිත්‍යා කර්මාන්තය කියලා දැනගන්නවා. සම්මා කර්මාන්තය සම්මා කර්මාන්තය කියලා දැනගන්නවා. කර්මාන්තය කියන්නේ මෙතන කයින් සිදුවෙන දේ කියන එකයි. කායික ක්‍රියාව. කම්මන්තය. හරි.
සාස්ස හෝති සම්මාදිට්ඨි මේ දෙක අඳුනගත්ත මේක මිච්ඡා කම්මන්තේ මේක සම්මා කම්මන්තේ කියලා දැනගත්තොත් එහෙම නුවණින් දැනගත්තොත් මේක සම්මාදිට්ඨියයි තියෙන්නේ. සාස්ස හෝති සම්මාදිට්ඨි. කතමෝච බික්කේ මිච්ඡා කම්මන්තු පානාතිපාතු අදින්නාදානං කාමේසු මිච්ඡාචාරෝ අයම් බික්කේ මිච්ඡා කම්මන්තු. මිච්ඡා කර්මාන්තයේ තමයි මිච්ඡා කම්මන්තේ තමයි ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය. හරි. කතමාච බික්කවේ සම්මා කම්මන්තු සම්මා කම්මන්තේ මොකක්ද? සම්මා කම්මන්තම් පහම් බික්කවේ ද්වයං වදාමි. මහණනි සම්මා කම්මන්තේ මං ආකාර දෙකකට දේශනා කරනවා. අතිබික්කවේ සම්මා කම්මන්තෝ සාසවෝ පුඤ්ඤ භාගී උපදි වේපක්කෝ. මහණනි සම්මා කම්මන්තයක් තියෙනවා සාසවෝ ආශ්‍රවයන්ට හිතයි. ආශ්‍රවයන් සමග එකතු වෙනවා. පුඤ්ඤ භාගියෝ පිනක් වැඩෙනවා. උපදි වේපක්කෝ මතු විපාක ලැබෙනවා. ඒක එක සම්මා කම්මන්තය. අතිබික්කවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. මහණනි සම්මා කම්මන්තයක් තියෙනවා ආර්යයි අනාශ්‍රවයි ලෝකෝත්තරයි මාර්ග අංගයක් වුණු සම්මා කම්මන්තේ. මග්ගංගෝ මාර්ග අංගයක් වුණු සම්මා කම්මන්තේ. එහෙනම් අර සම්මා කම්මන්තේ සාසවා පුඤ්ඤ භාගයේ උපදිවිපක්ක කියන සම්මා කම්මන්තේ මාර්ගාංගයක් වෙන්නේ නැහැ. මාර්ගාංගයක් වෙන්නේ මේ සම්මා කම්මන්තේ. කතමෝච බික්කවේ සම්මා කම්මන්තෝ සාසෝ පුඤ්ඤ භාගී උපදි වේපක්කෝ. මහණනි මොකද්ද? සාස්ව කියන ආශ්‍රවයන්ට හිත පුඤ්ඤ භාගිය වූ මත විපාක ලැබෙන උපදි වේපක්කෝ සම්මා කම්මන්තේ මොකක්ද? පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයම් බික්කවේ සම්මා කම්මන්තෝ සාසෝ පුඤ්ඤ භාගී උපදි වේපක්කෝ. මහණනි ඔන්න සම්මා කම්මන්තේ සාසවයි ආශ්‍රවයන්ට හිතයි පුඤ්ඤ භාගයයි උපදි විපාක මතු විපාක ලැබෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරදිකාමසෙනින් වෙන්වීම. හැබැයි ඒක එතන හිටියා කියලා එතෙන් ආවා කියලා මාර්ගාංගයක් නෙවෙයි. එතෙන් එන්න ඕනේ නැද්ද? අනිවාර්යෙන් එන්න ඕනි. ඒක ඕනි. එතෙන් නැවිත් එතනින් එහාට දිනු කරගන්න බෑ. කතමොච බික්කවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. මහණනි මොකද්ද? ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයක් වුණු සම්මා කම්මන්තේ. යාකෝ බික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවේතු තීහිපි කාය දුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී අයම් බික්කවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. අර සම්මා වාචා කිවිකට ඒකට වගේමයි. ආර්ය චිත්තස්ස ආර්ය සිතක් ඇති කෙනාගේ අනාසව චිත්තස්ස අනාසව සිතක් ඇති කෙනාගේ. හරි. ඊට පස්සේ ආර්ය මග්ග සමග්ගිනෝ ආර්ය මාර්ගය තුල ඉන්න කෙනාගේ ආර්ය මාර්ගයට බැසගත්තු කෙනාගේ ආර්ය මග්ගම් භාවීතු ආර්ය මාර්ගය භාවිත කරන කෙනාගේ. හරි. භාවීතු තීහිපි කාය දුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී. අර කයින් සිදුවෙන වැරදි තුනෙන් වෙන් වෙනවා. ඒක දුරු කරනවා, වෙන් වෙනවා. ඒක මොකද්ද? අයම් බික්කවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ඒතර අර තුනෙන්ම වෙන් වෙනවා තමයි. හැබැයි යක තියෙන්නේ මාර්ගාංගයක්. මාර්ගාංගයක්. අර විදිහටමයි සම්මා වාචාවට කිව්ව විදිහටමයි. මෙයා එතකොට මේ ප්‍රාණඝාතයෙන් වළකින්නේ සොරකමින් වළකින්නේ වැරදිකාමසෙනින් වළකින්නේ පිනක් රැස් වෙනවා කියන අදහස ඇතුව විතරක් නෙවෙයි. මෙයා මේක වළකිනවා. වළකිලා මෙයාට කරන්න දෙයක් තියෙනවා. මොකක්ද? වැළකිලා මෙයා කරනවා දියුණු කරගන්නවා. මොකක්ද දියුණු කරගන්නේ? මේ වැරදි සිදුවෙන්න මේ සීල්පද කැඩෙන්න යම් සංයෝජනයක් බලපානවාද? ඒ සංයෝජනි දුරු කර ගැනීමට මෙයා වීර්යය කරනවා, වෑයම් කරනවා. ඒක තමයි කරන්නේ. එයා සිල් රකින්නවා කියලා සිල් රකින්නේ මාර්ගාංගයක් විදිහට සිල් රකින්නේ අර ලෞකික පදනමින් සිල් රකීම කියන අර්ථයට එහා ගියපු එකක්. මෙයා මාර්ගාංගයක් විදිහට සිල් රකින්නේ ඒ සීලේ කැඩෙන්න යම් සංයෝජනයක් බලපනවා. ඒක නැති කරගන්න උත්සාහ කරනවා. ඒක එහෙම සිල් රකින්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරාමාස. ඒ සංයෝ ධර්ම තුන ප්‍රහාණය කරොත් තමයි සිල්පද කැඩෙන්නේ යති. සෝතාපන්න වුණාද ආය සීලේ paludu වෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතු මිච්ඡා කම්මන්තස්ස පහනාය වායමති සම්මා කම්මන්තස්ස උපසම්පදාය සාස හෝති සම්මා වායාමෝ. මිච්ඡා කර්මාන්තයේ ප්‍රහාණය කරන්නත් සම්මා කම්මන්ති උපදව ගන්නත් වෑයම් කරනවාද ඒ එයාගේ සම්මා වායාමයයි. මිච්ඡා කර්මාන්තය දුරු කරගන්න සම්මා කර්මාන්තය උපදව ගන්න යම් සිහියක් පිහිටව ගන්නවාද ඒක එයාගේ සම්මා සතියයි. ඉතිස්සි මේ තයෝ ධම්මා සම්මා කම්මන්තං අනුපරිදාවන්ති අනුපරිවත්තන්ති සේයතින් සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. හරි වගේම මුලින්දම් වගේම මේ සම්මා කම්මන්තය කියන අංගය දිනු කර ගන්නත් කරුණු තුනක් බලපානවා. ඒ තමයි සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති. එහෙනම් වීර්යයක් නැති කෙනාට සිහියක් නැති කෙනාට සම්මා දිට්ඨියක් නැති කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැති කෙනාට මාර්ගාංගයක් වූ සම්මා කම්මන්තේ වඩන්න බෑ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ අර ධර්ම අවබෝධය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය අපි මුලින් කතා කරේ. ඒතර ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කෙනාට තමයි මේ ලෝකෝත්තර මාර්ගය තුල මාර්ගාංගයක් විදියට මේ සම්මා කම්මන්ත දිනු කර ගන්න පුළුවන් වෙන්නේ. එයාට තමයි පුළුවන් වෙන්නේ සංයෝජන දුරු කරගන්න දෘෂ්ටිය පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. හරි. සෝතාපන්න වීම පිණිස එමෙතන දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම පිණිස නුවණින් කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට සීලය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ එයාට. එයාගේ සංයෝජනය දුරු කර ගැනීමයි එයාගේ වීර්යය. සංයෝජනය දුරු කර ගැනීම. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමෝ හෝති. මහණනි සම්මාදිට්ඨිය පූර්වාංග වෙන්නේ කොහොමද? මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති. සම්මා ආජීවං සම්මා ආජීවෝති පජානාති සාස හෝති සම්මාදිට්ඨි. මිත්‍යා ආජීවයේ මිත්‍යා ආජීවී කියලා යා නුවණින් දැනගන්නවා. සම්මා ආජීවී කියලා නුවණින් දැනගන්නවා. ඒක යාගේ සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨි. කතමෝච භික්ඛවේ මිච්ඡා ආජීවෝ. මොකද මහණනි මිත්‍යා ආජීවය? කුහනා ලපනා නේමිත්තකා නිප්පේසිකා ලාභේන ලාභං නිජිගින්සිතා අයං භික්ඛවේ මිච්ඡා ආජීවෝ. දැන් මේ එකක්වත් මම ඔබට විස්තර කරන්න යන්නේ නැහැ. කුහනා ලපනා නේමිත්තකා නිප්පේසිකා මේවා ඔබ දන්නවා. ඔන්නතන ඉගෙන ගන්න තියෙනවා. ඔබට ඉගෙන ගන්න ඕන නම් එකිනෙක තීරුම දැනගන්න ඕන නම් දීඝනිකායේ පළවෙනි පොත්වන් සීලක්ඛන්ධ වර්ගයේ දේශනා 10ක් තියෙනවා. ඒ දේශනා 10 කියවන්න. දීඝනිකායේ එකේ තියෙන දේශනා කියව ගන්න. ඔබ කුහනා ලපනා මේවා ඔක්කොම තියෙනවා විස්තර වශයෙන් බුදුරයන් වහන්සේ දේශනා කරලා. දැන් මේ දේශනාව ඉක්මනින් අවසන් කරන්න ඕන නිසා මම ඒවා ඔබට කියන්න යන්නේ නැහැ. එහෙනම් ඔන්න මේක එතකොට මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු කියන්නේ කුහනා ලපනා නේමිත්තිකා නිප්පේසිකා නිජිගින්සිතා මේවා භික්ෂුන් වහන්සේට මූලික වශයෙන් අයිති වෙන්නේ. ඔබටත් ගිහි ඔබටත් මේවා අදාළ නොවෙනවාම නෙවෙයි. ඔබ කීව කරන්නක බලන්න. ඊළඟට ඔබේ ජීවිතෙත් තියෙනවනේ මිච්ඡා ආජීවය. ආජීවය කියන්නේ ජීවන වෘත්තිනේ ජීවන මාර්ගයනේ ආජීවය කියලා කියන්නේ. ඒතර ඒක මිත්‍යා පැත්තේ. වැරදි විදිහට කරනවා. වෙලඳාම් වැරදි විදිහට කරනවා. ව්‍යාපාරේ වැරදි විදිහට කරනවා. රස්සාව වැරදි විදිහට කරනවා. ගොවිතැන වැරදි විදිහට කරනවා. හරි. මුදල් උපයන මාර්ග වැරදි විදිහට කරනවා. ඒවා මිච්ඡා. එතන මේවා වැරදි කියලා මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති. මේක වැරදි කියලා හොඳට නුවණින් යා දන්නවා. මේවා වැරදි දේවල් කියලා. හරි. එහෙනම් ඔන්න ඕක තමයි එතකොට මිච්ඡා ආජීවය. කතමොච්ච බික්කවේ සම්මා ආජීවෝ. සම්මා ආජීවම් පහම් බික්කවේ දයන් වදාවේ මහණනි සම්මා ආජීවියත් මම කොටස් දෙආකාරයකට දේශනා කරනවා. අතිබික්කවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්කෝ. මහණනි සම්මා ආජීවයක් තියෙනවා. සාසව ආශ්‍රවයන් හිත පුඤ්ඤ භාගිය පින වැඩෙන උපදි වේපක් මතු විපාක ලැබෙන සම්මා ආජීවයක් තියෙනවා. අතිබික්කවේ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ මහණනි තම සම්මා ආජීවයක් තියෙනවා. අරියෝ ආර්යයි අනාසවෝ ආශ්‍රවයන්ට හිත නැහැ. ආශ්‍රවයන් වැඩෙන්නේ නැහැ. ලෝකුත්තරෝ ලෝකෝත්තරයි මග්ගංගෝ මාර්ගාංගයක් වුණ සම්මා ආජීවයක් තියෙනවා. කතමෝච බික්කවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්කෝ. මහණනි ආශ්‍රවයන්ට හිත
පින් වැඩෙන්න මතු විපාක ලැබෙන සම්මා ආජීවය මොකද්ද? ඉද බික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවින ජීවිකං කප්පේති. අයම් බික්කවේ සම්මා ආජීවෝ සාසෝ පුඤ්ඤ භාග්‍ය උපදීව. අර මුලින් සඳහන් කරු මිච්ඡා ආජීව වලින් වැළකීලා සම්මා ආජීවේන ජීවිකං කප්පේති යහපත් වූ ජීවන ප්‍රතිපදාවට එනවා. ඔබ මේ දේශනාව අහලා ඔබ කියව ගන්න දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන මේ මිච්ඡා ආජීවයට ඇති දේවල්. මට මේ දේශනාව මේක අවසන් කරන්න ඕන නිසා මම ඔබට විස්තර කරන්නේ නැහැ. ඔබට කරන්න වැඩක් තියෙන්න බෑ. නේ ඔක්කොම කියලා දුන්නා මොනවද ඔබ හොයන්නේ? ඔබ වීර්ය කරන්න. එතකොට ඔන්න එහෙනම් අන්නේ මිත්‍යා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයට එනවා. ඒක සම්මා ආජීවය. හැබැයි ඒ සම්මා ආජීවය සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්ඛා. ඒක පින වැඩෙනවා. ආශ්‍රවයන්ට හිතයි පින වැඩෙනවා. මතු විපාක ලැබෙනවා. ඒ සම්මා ආජීවය තුල. ඊපස්සේ කතමෝච බික්කවේ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. මහන්නේ මොකද්ද? ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගංගයක් වූ සම්මා ආජීවය. යාකෝ බික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවේතු මිච්ඡා ආජීවා ආරති විරති පටිවිරති වේරමණී අයං බික්කවේ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. අරිය චිත්තස්ස ආර්ය සිතක් ඇති කෙනාගේ අනාසව චිත්තස්ස ආශ්‍රවයන්ගෙන් තොර කෙනාගේ තොර සිතක් ඇති කෙනාගේ අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ ආර්ය මාර්ගයේ ඉන්න කෙනාගේ ආර්ය මග්ගම් භාවේතු ආර්ය මාර්ගයේ භාවිත කරන කෙනාගේ. ඒ කියන්නේ විශේෂයෙන් මෙතන මේ තියෙන්නේ සෝතාපන්න මාර්ගය කෙනාගේ. මොකද සෝතාපන්න වුණාට පස්සේ ආයේ මේ සිල්පද රකින්න කියලා දෙයක් නැහැ යාට. සීලි කැඩෙන්නේ නැහැ. මේ තියෙන්නේ සෝතාපන්න මාර්ගය. ආර්ය මග්ගම් භාවේතු කියන කොටසේ කෙනා. හරි? ආර්ය මග්ගම් භාවේතු මිච්ඡා ආජීවා ආරති විරති පටිවිරති වේරමණී. අර මිච්ඡා ආජීවයෙන් එයා වැළකිනවා විරමණය වෙනවා. ඒක දුරු කරනවා. ඒ මිච්ඡා ආජීවය. ඒකට කියනවා සම්මා ආජීවෝ. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. අරියෝ අනාසෝ ලෝකුත්තර මග්ගංගෝ. ආර්ය අනාසව ලෝකෝත්තර මාර්ග අංගයක් වුණු සම්මා ආජීවය කියලා. එතන එහෙනම් අර සම්මා වාචා සම්මා කම්මන්ත දෙක වගේම මෙයාගෙත් මොකද කරන්නේ? මේ මිච්ඡා ජීවිතය දුරු කරන්නේ මිච්ඡා ආජීවයට හේතු වෙන යම් සංයෝජනයක් ඇද්ද ඒ සංයෝජනය දුරු කරගන්න මෙයා වීර්ය කරනවා. එයා දුරු කරන්නේ අතින් එන්න ඕනි. මිච්ඡා ආජීවයෙන් වළකින්න ඕනි. එතන ඉඳගෙන ඒ මිච්ඡා ආජීවය ඇතිවෙන්නේ බලපාන සංයෝජන දුරු කරන්න මෙයා වීර්ය කරන්නේ. ඒ සංයෝජන දුරු කරන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕනි. විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරගන්න ඕනි. අන්න ඒතන දුරු කරගත්තොත් එහෙම ආයි සිල් කැඩෙන්නේ නැහැ. මිච්ඡා ජීවිතය යන්නේ. ඒ සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඔබ ඉගෙනගෙන තියෙනවනේ මේ වෙනකොට. නේ සක්කාය දිට්ඨිය හටගන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය හටගන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය හට නොගන්නේ කොහොමද? ඔය ඉගෙනගෙන තියෙනවා. එතන වෙන්න ඕනි. ඒ අවබෝධය තමයි සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඕනි. සම්මා දිට්ඨිය මත පිහිටලා සම්මා ආජීවය දිනු කරගන්නේ. ඒකනේ කිව්වේ. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා කියලා. නේ? එහෙනම් ඔන්න පින්වත්නි සෝ මිච්ඡා ආජීවස්ස පහනාය වායමති සම්මා ආජීවස්ස උපසම්පදාය. මිච්ඡා ආජීව ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. සම්මා ආජීවය උපදව ගන්න වෑයම් කරනවා. සාස හෝති සම්මා වායාමෝ. ඒක යගේ සම්මා වායාමයයි. සෝ සතෝ මිච්ඡා ආජීවම් පජහති. යා සිහියෙන් යුක්ත මිච්ඡා ආජීවය පජහති ප්‍රහාණය කරනවා දුරු කරනවා. සතෝ සම්මා ආජීවං උපසම්පජ්ජ විහෙරති. සිහියෙන් යුක්තව සම්මා ආජීවය උපදවාගෙන වාසය කරනවා. සාස හෝති සම්මා සති. ඒකගේ සම්මා සතියයි. හොඳට මතක තියාගන්න මාර්ගාංගයක් වෙන විදිහට මේක ප්‍රගුණ කරන්න තියෙන්නේ. මාර්ගාංගයක්. මාර්ග අංගයක් වූ සම්මා ආජීවය කියලා බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරලා තියෙනවා. මාර්ග අංගයක් වූ සම්මා කම්මන්තය, මාර්ග අංගයක් වූ සම්මා වාචා, මාර්ග අංගයක් වූ සම්මා සංකප්පය, මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියලා දේශනා කරලා තියෙනවා. ඒක තමයි මාර්ගය වැඩෙන්නේ.
හරි මාර්ගයේ වැඩෙන්නේ ඒකද බුදුරජාණන් දේශනා කළා තස්සි මේ තයෝ ධම්මා සම්මා ආජීවං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සීයති ධම් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති අර වගේම මේ සම්මා ආජීවය කියන අංගයත් දිනු කරගන්න ඒක වැඩෙන්න එයාට කරුණු තුනක් බලපානවා සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති එහෙනම් ඔන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන සීල කියන කොටසටයි. සීල කියන කොටසටයි. සීලය. හරි? සීලේ වඩනවා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් විතර සීලේ වඩනවා කියන්නේ නෝකට. මාර්ගාංගයක් විතර සීලේ වඩනවා. නැත්තම් මාර්ගාංගයක් නෙවෙයි. හැබැයි සීල ලකිනවා. ඒක සාසවා පුඤ්ඤ භාගය උපදි වේපක්කා. හැබැයි මාර්ගාංගයක් විතර සීල් වඩනවා කියන්නේ මේක. සීලේ වඩනවා කියන්නේ මේක. හරි? සීලේ වඩනවා. සීල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි. සීලේ වඩනවා. අපි සීලේ වැඩෙන්නේ නෑනේ. ඒකනේ සීලේ පරිපූර්ණ වෙන්නේ නැත්තේ. අපි හැමදාම ආයාසෙන් සීල් රකින්න ඕනේ. එහෙනම් පින්වත්නි හොඳට තේරුම් ගන්න. මේ අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම පිරිසිදු නිවන් මඟ ගැන. භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් මේ විදර්ශනා ධර්මදේශනා මාලාවේ අවසානයේ සනිටුහන් කරමින් යන මේ වෙලාවේ අපි මේ නිවන් මඟ හොඳට පිරිසිදු නිර්වුල් අපි මේ කතා කරන්නේ ඔබට මේක කරන්න ඕනේ නිසා. අපිට මේක කරන්න ඕනේ නිසා. එහෙනම් ඔබ අප හැමදෙනාට මේ නිවන් මඟ ප්‍රගුණ කරලා මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ තලාහේන මාලබී පදිංචි පින්වත් එච්.ඒ. ජයවර්ධන පියාණන්, ලසන්තා පනාගොඩ මෑණියන්, ඉෂාරා ජයවර්ධන දියණිය, ලෝචනී ජයවර්ධන දියණිය, ධම්මික ජයරත්න සහ තිසර විතානගේ යන බෑනාවරුන් දෙදෙනා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින උපකාර වේවා කියන ඒ පුණ්‍ය අරමුණ තමයි මුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ පිංගුතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. ඉතින් අපි සීල දෙනා එකතුලා මේ රැස් කරගත්තු මේ පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමේ සීලෝම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලෝම දෙවියෝ මේ පින් දැක බලා සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මිය පරලෝකීය පුංචි නෝනා මෑණියන්ට, සෙමනේරිස් පියාණන්ට, පොඩිමැණිකේ මෑණියන්ට, පුංචි නිලමේ පියාණන්ට, ඇසෝනිස් පෙරේරා සීයාට, බබා නෝනා ආච්චීට, සිද්ධි පෙරේරා මාමාට සහ ලලිතා පත්මිනි අක්කා ඇතුළු දායකත්ව දැරූ සීල පිංගුතුන් නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පිංගුතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පිං අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සුජීවත්ව සිටින නැන්සි පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මාළඹේ තලාහේන පදිංචි පින්වත් එච්.ඒ. ජයවර්ධන පියාණන්, ලසන්තා පනාගොඩ මෑණියන්, ඉසාරා ජයවර්ධන දියණිය, ලෝචනී ජයවර්ධන දියණිය, ධම්මික ජයරත්න සහ තිසර විතානගේ යන ඒ පින්වතුන් ඇතුළු දායකත්ව දැරූ සීල පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලූම දෙනාට ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සීලූම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.